මට කියන්නකෝ ඔයගොල්ලෝගේ පෞද්ගලික තොරතුරු ඔයගොල්ලෝ කවුද කියලා හඳුන්වන්න. මම ගිහාන් දිනුෂ්ක කුරුණෑගල වෙන්නිපන් ගම. මම ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව ව්‍යාපාරයක හිමිකරුවෙක් විදිහට කටයුතු කරනවා. මම ඩිලන් දිසානායක. මම කොළඹ තමයි ගෙවල්. මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. ඊට අමතරව මගේ ඔන්ලයින් බිස්නස් දෙයක් තියෙනවා. ක්ලෝතින් බිස්නස් එකක්. ඒක තමයි මම රැකියාව විදිහට කරගෙන යන්නේ. මම බුද්ධික චාමර. මම කඩවත රැකියාව විදිහට ඉතිරිවැරදි ව්‍යාපාරයක් තමයි කරන්නේ. කර්න්ස් ගෙවල් වල කර්න්ස් දානවා. මොකද්ද මේ ඔයගොල්ලෝ ඔය ඔච්චරටම සත්තුත් එක්ක ජීවත් වෙනවා, සත්තුත් එක්ක ජීවිතේ මොකද්ද මේ සත්තුයි ඔයගොල්ලෝයි මොකද්ද මේ සත්තුත් එක්ක තියෙන ගනුදෙනු ඔච්චරට? මනුස්සයෙක් හැම කෙනෙක්ටම තමන්ගේ ජීවිත කාලය තුළ යම්කිසි තෝරා ගැනීම් තියෙනවා. ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් මැද්ද තමන් වැඩිපුරම ආස කරන දේ සහ මේ පුංචි කාලේ ඉඳන් තමන්ට ආభాෂය තිබුණු දේත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ඉතුරු කාලෙදී ගොඩක් වෙලාවට කටයුතු සිදු කරන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර පරිසරය උනේ සත්තුත් එක්ක හැදුණු පුංචි බලු පැටව ගෙනල්ලා ගෙදර හදපු වගේ පරිසරයක්. ඒ වගේම මම පාසල් කාලයෙන් පස්සෙත් මේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා පාසල් දහම් පාසල් වල මේ සතුන් ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් කුරුණෑගල සංවිධායක විදිහට සම්බන්ධ වෙලා කටයුතු කරා. මේ දේවල් එක්ක මගේ ජීවිතේ බොහෝ කාලයක් මේ සතුන් වෙනුවෙන් කැප කරන්න මම කාලය යොදවන්න පුරුදු වුණා. ඒ කියන්නේ ඔයා පුංචි කාලේ ක්‍රීඩාවට, කලාවට මොනවා හරි ඒවට ශාස්ත්‍ර වලට සම්බන්ධ වෙනවට වඩා ඔයාගේ හිත ගියේ සත්තුත් එක්කම. පාසල් කාලේදී ක්‍රීඩාවට තමයි ගොඩක් සම්බන්ධ වෙලා තිබුණේ. නමුත් මං කිව්වේ ගෙදර පරිසරයේදී අපේ ගෙදර ගොඩක් සුරතල් සතුන් හිටියා. අපේ අම්මලා පාරේදී දැකලා ගෙනාපු සත්තු ඒගොල්ලන්ව අපි අතිදැඩි කරා. ඊට පස්සේ විශේෂම මගේ ටර්නින් පොයින්ට් එක විදිහට මම සඳහන් කරන්න කැමතියි අවිහිංසාවාදී සංවිධානයත් එක්ක එකතු වීම, මම නිර්මාංශ වීම හරහා. සාමාන්‍යයෙන් කොයි කාලේද අවිහිංසාවාදී එකයි නිර්මාංශ වීම යන්නේ? 2013 වර්ෂයේදී වගේ. ඒ කියන්නේ මගේ A level වලදී පාසලේ A level කාලේදී. මේ දෙන්න කවුද? මේ දෙන්නත් එක්ක ඔයා මොනවද කරන්නේ? කොහොමද ඔයාට සම්බන්ධ වෙන්නේ මේ දෙන්න? ඔව් අපි දන්නවනේ අර එක දෙයකට කැමති කට්ටිය තමයි ගොඩක් වෙලාවට ඒ ජාතියට කැමති කට්ටිය තමයි එකට එකතු වෙන්නේ. ඉතින් අපි සමාජ විවහාරෙත් කතාවක් තියෙන්නේ මේ කුණු තියෙන තැනට තමයි කුණු වැටෙන්නේ කියලා. ඒ වගේ කියන්නේ දැන් මට තියෙන අත්දැකීම් එක්ක මම සතුන් සම්බන්ධ විශේෂ ඒගොල්ලන්ට ලැබිව කටයුතු කළා. ඉතින් මට තියෙන පෞද්ගලික අත්දැකීම් වලට වඩා වෙනස් අත්දැකීම් වුණත් මේගොල්ලන්ගේ ජීවිතයේදී සතුන්ට සමීපව කටයුතු කරන යම්කිසි අත්දැකීම් තිබුණා. එතනදී මම සංවිධානයක් විදිහට බෞබව සංවිධානය ගොඩනගා ගත්තට පස්සේ ඒගොල්ලොත් ඒකට තියෙන ලැබිකමත් එක්ක මාත් එක්ක එකතු වුණා. එහෙම තමයි අපි අඳුරගන්නේ. දැන් මොකද්ද මේ බෞබව කියලා ඔයගොල්ලෝ හදාගත්ත වැඩි මොකද්ද බෞබව කියන්නේ? මොකද්ද මෙතන බෞබව කියන්නේ? බෞබව කියන්නේ අපි පොඩි පිරිසක් එකතු වෙලා ගොඩනගාගත්තු සංවිධානයක්. ඒ සංවිධානයේදී මූලික අරමුණ වෙන්නේ මේ මහමග, විශේෂයෙන්ම මූලික අරමුණ මහමග අසරණ වෙලා ඉන්න තමා වෙනුවෙන් හඩක් නගන්න බැරි මේ සතුන්ට පුළුවන් විදිහට අපේ පුළුවන් උපරිමයෙන්ම පිහිටක් වෙන එක, සතුන් වෙනුවෙන් පෙනී සිටින එක, ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා බහ කරන එක, ඒ වෙනුවෙන් පෙනී සිටින එක, ඒකත් ඒ කටයුතු වලට ලැබි පිරිස තමයි අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. කෙටින්ම කියනවා නම් බෞබව කියන්නේ මේ සතුන්ගේ සුපසාධනීය උදෙසා ගොඩනගාගත්තු සංවිධානයක්. හරි. ඒකත් එහෙමයි කියමුකෝ. දැන් ඔයගොල්ලන්ට ඇත්තටම මොකද්ද වෙන්න ඕන? මොකද්ද ඔයගොල්ලන්ගේ අරමුණ? මොකද්ද මේකේ එන්ඩ් එක? දැන් ගොඩක් කට්ටිය ඕක කරනවා. ඔයගොල්ලන්ගේ එන්ඩ් එක මොකද්ද? මොකද්ද ඔයගොල්ලන්ට වෙන්න ඕන? මෙහෙමයි. දැන් අපේ ප්‍රධාන අරමුණ ඇවිල්ලා හඬක් නැති සත්තු වෙනුවෙන් හඬක් වෙන එක. දැන් මිනිස්සු විදියට අපිට හඬක් වෙන්න ඒගොල්ලන්ට නැති එකම දේ අපිට දෙන්න පුළුවන් හඬ කියන දේ. ඉතින් අපේ ටීම් එක අපි පටන් ගත්තේ ඉස්සෙල්ලාම ඇවිල්ලා පාරින්න වීදි සුරුකෙකුනේ තමයි පටන් ගත්තේ. ඒක අපි එහෙම අරන් ගියාවිල්ලා දිගටම මම පොඩ්ඩක් කතා කරනවා. මේ දෙන්නව හඳුන්වා දීමේදී මට පොඩි දෙයක් කියන්න අමතකුණා. ඉතින් අර අපි එකට එකතු වුණාට පස්සේ අපි මේ සංවිධානයක් විදිහට මේක ගොඩනගා ගත්තට පස්සේ මට වගේම අයිතියක් මේ දෙන්නටත් බෞබව එකේ හිමි වුණා. ඒ කියන්නේ අපි තුන්දෙනාම බෞබව සංවිධානයේ අධ්‍යක්ෂකවරුන් විදිහට කටයුතු කරනවා. ඔව්. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි පටන් ගත්තේ වීදි සුනුකයෝන්ගේ
ඒ කියන්නේ ඒගොල්ලන්ට හඬක් වෙන්න තමයි අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඒගොල්ලන්ට උපකාර බෙහෙත් කරන ඒවා ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තමයි පටන් ගත්තේ. ඒක ඊට පස්සේ අපි දිගටම අරන් ගියා ඇවිල්ලා මරන්න ඉන්න සත්තු මරණ මංචකයේදී මරණය පෙනිපෙන ඉන්න සතුන්ව බේරගන්න ප්‍රෝග්‍රෑම්ස් අපි කරා. හුඟක් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ආහාරයට ගන්න සත්තු පව අපි බේරගෙන තියෙනවා. ඔක්කොම සත්තු බේරගන්න බැරි වුණත් අර ඒ වෙලාවේ මරණ මංචකයේ පෙනිපෙන ඉන්න සතුන් අපි බේරගෙන තියෙනවා. හුඟක් වෙලාවට ඒගොල්ලන් අදටත් හොඳට අපේ අභය භූමිය වල හොඳට ඉන්නවා. ඉතින් අර අපේ මේන් දේ ඒක තමයි. ඒ කියන්නේ අර හඬක් නැති සතුන් වෙනුවෙන් හඬක් තියෙන මිනිස්සු විදිහට අපි ක්‍රියා කරන එක. මරණය පෙනි බේරෙන්න කාට හරි පුළුවන් නම් ඒක ඔයාට උනත් දවසක තේරෙයි. මරණය පේන වෙලාවක කවුරු හරි ඇවිල්ලා බේරගත්තොත් ඒ ෆීලිං එක කොහොමද කියලා. ඒ ඉන්න ඔක්කොමලා බේර ගන්න බෑ අපිට. හැබැයි එක කෙනෙක් හරි බේර ගන්න එක ලොකු ෆීලිං එකක්. දැන් ඒ වගේ දේවල් තමයි අපි කරන්නේ. දැන් දිගටම කරගෙන යන්නේ ඒ වගේ දේවල් තමයි. කවුද මේ බව් කියලා නම දැන් වෙන ඔයිට වැඩි ටික ප්‍රොෆෙෂනල් නමක් දාන්න පුළුවන්. මං හිතන්නේ මේක අපි සතුන් එක්ක කරන ගනුදෙනුවකදී බව් කියන්නම ගොඩක් අපිට ලං වුණා. මොකද මේක මම හිතලා දාපු නමක් නෙමෙයි. දැන් මම ඇත්තටම මුලින්ම මේ සත්ව සුපසාධන කටයුතු කරන්න එකතු වුණේ වෙනත් සංවිධානات එක්ක. හැබැයි මම කියමුකෝ කොහේ හරි නිවසක් හම්බුණු බලු පැටියෙක්ව අපි අරගෙන යනවා කියලා තව දිහාවකට. එතකොට මගේ Facebook එකේ මම දාන්නේ බව් ට්‍රාන්ස්පෝර්ට් විදියට. බල්ලා කියලා තියෙන දැන් අපි කියන්නේ ඕන බලු වැඩක් කරනවා. තමසේ නම් මහ බල්ලෙක් වගේ සමාජයේ ගොඩනැගිලා තියෙනවානේ මේ බල්ලා කියන වචනේට ටිකක් බෑඩ් ඉමේජ් එකක්. ඉතින් බල්ලා කියන එකට වඩා ඒ සතාට තියෙන සම්බන්ධතාවය කිට්ටු කරන්න අපි හිතුවා බව්වා කියන ආදරණීය යෙදුමක් ප්‍රමාණවත් වෙයි කියලා. එහෙම තමයි මේ අපි බල්ලා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැතුව Facebook එකේ වුණත් සටහනක් යොදද්දි ඒක තවත් ආදරණීය කරන්න බව් කියන නම යෙදුවා. ඉතින් කාලයක් අපි සතෙක්ව ගෙනියනකොට බව් ට්‍රාන්ස්පෝර්ට් කියලා දානවා. අර බලු කපුටු දාන කියලා අපි එදිනදා භාවිතා කරන වචනෙන් එහාට ගිහිල්ලා අපි ගෙනාව නමක් බව් දන්සල් කියලා. මෙහෙම ගෙනාපු නම් එක්ක තමයි ඉබේම මේ බව් කියන නම අපිට පට බැදුනේ. ඉතින් ඊට පස්සේ ගොඩක් අය අපිව අඳුරගත්තේ බව් කියන නමින්. ඒ නිසා අපි වෙනත් නමකට යන්නේ නැතුව දිගටම බව් කියන නමින්ම මේක පවත්වාගෙන ගියා. හරි. දැන් ඔයගොල්ලන්ට කොහොමද මේකට සල්ලි කොහොමද වියදම් කරන්නේ? බව් එක පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් අපේ වියදම් වලට උදව් කරන්නේ මේ සතුන්ගේ රෝහල් නේවාසික වියදම්ද එහෙමත් නැත්නම් මේ ට්‍රාන්ස්පෝර්ට් මේ සතුන්ව නිවෙස් වලට ගෙනියන ඒවා ඒගොල්ලන්ට තුවාල වලට ප්‍රතිකාර කරන වැඩසටහන් මේ හැම දෙයකටම වියදම් දරන්නේ බව් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය පිරිසක්. ඒ විශ්වාසයට තමයි ගොඩක් අය එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි බව් පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් මේ වසර 5කට ආසන්න කාලයේ පහකට ආසන්න කාලයක් අපි ප්‍රතිපත්තියක් විදිහට අපේ සංවිධානයේ අපි කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගෙන් පෞද්ගලිකව මුදල් ඉල්ලීමක් හෝ අපේ බිල්පත් යවලා කිසිම කෙනෙක්ට පෞද්ගලිකව මුදල් ඉල්ලීමක් සිදු කරලා නැහැ. අපිට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් සතෙක්ගේ රෝහල් ගාස්තුවක් පියවන්න එහෙම නැත්නම් සතෙන්ට ආහාර ලබා දීම වැඩසටහන මේ හැම දෙයකදීම අපි අපේ බව් පේජ් එක හරහා හෝ මගේ ඩිලන්ගේ බුද්ධිකගේ Facebook එක හරහා හෝ අපි පොදුවේ තමයි හැමෝටම පේන විදිහට සටහනක් යොමු කරන්නේ. ඊට පස්සේ සටහනට කමෙන්ට් එකක් විදිහට අපි අප්ඩේට් එක දානවා. මෙයා මෙච්චර මුදලක් දුන්නා, තව මෙච්චර මුදලක් අවශ්‍යයි කියන එක හැමෝටම දැක ගන්න. ඊට අමතරව කිසිම වෙලාවක අපි කිසිම කෙනෙක්ගෙන් මේ කාලය වෙනකන් පෞද්ගලිකව මුදල් ඉල්ලලා කටයුතු කරලා නැහැ. ඔයගොල්ලෝ NGO කට්ටිය. ඇත්තටම ඔය NGO එක තමයි මේ NGO එක කියන්නේ ඇත්තටම මේ non government organisation එක කියන එක. ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයක්. නමුත් මේ තියෙන සමාජයත් එක්ක NGO එකක් කිව්වහම එකපාරටම නිකන් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ නිකන් අර කොහෙන් හරි ඩොලර් ඇවිල්ලා නිකන් මේ රටේ තියෙන සමාජයේ සංස්කෘතිය සભ્યත්වය ආගමට පහර එල්ල කරනවා නිකන් ඒ වගේ එකක් තමයි NGO එක කියන එක හිතන් ඉන්නේ ගොඩක් දෙනා. නමුත් NGO එක කියන්නේ ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. NGO එක කියන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව අපි කරන් යන ඒ කියන්නේ සංවිධානයකට තමයි NGO එක කියන්නේ ඇත්තටම. ඔයගොල්ලන්ගේ මොනවද මේකෙන් සිද්ධ වෙන සේවාවල් සර්විසස් බව් එකෙන් ප්‍රධානතම සේවාව තමයි මේ පාරවල් වල මහමාර්ගවල ක්‍රියා අනතුරු වලින් විවිධ අනතුරු වලින් තුවාල වෙලා සිටින සතුන්ට ප්‍රතිකාර ලබා දීම. අපිට තියෙන ඉඩකඩ සහ අපේ තියෙන අරමුදලේ ශක්තිය මත මොකද අපිට දිනකට විශාල ඇමතුම් සහ පණිවිඩ සංඛ්‍යාවක් ලැබෙනවා. අපිත් කැමති මේ හැම දෙයකටම සුබවාදී පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් නමුත් අවාසනාවට
හැමෝටම පුළුවන් කැපෑසිටිය එකක් තියෙනවා. ඉතින් අපේ පුළුවන් පරාසයේදී අපේ පුළුවන් උපරිම සේවාව අපි ලබා දෙනවා. එතනදී අපිට තියෙන අරමුදල් සහ ඉඩකඩ සත්ව රෝහල් වල මේ සතුන් නේවාසික නවත්තා ගැනීමේ පහසුකම් වල තියෙන ඉඩකඩ මදිවීම නිසා ගොඩක් පණිවිඩ මගහැරන අවස්ථා තියෙනවා. ඉතින් අපිට පුළුවන් උපරිම සේවාව ප්‍රධාන වශයෙන් බහුබවයෙන් ලබා දෙන සේවාව තමයි මේ සතුන්ට ප්‍රතිකාර ලබා දීමේ වැඩසටහන. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා සතුන්ව වන්දනා කරන සත්කම් වලට යොමු කිරීම, ජල බීතිකා එන්නත් ලබා දීම සහ මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. එතනිනුත් එහාට ගිහිල්ලා සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ වැඩසටහන්. උදාහරණයක් විදිහට බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මේ ඝාතනය කරන්න ගිය ගවයන් 50 දෙනෙකුට ආසන්න ගණනක් වෙනුවෙන් අපි මේ වෙනකොට නඩු දෙකක් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් ඒ වගේ කාර්යයන් සිද්ධ කරනවා. බව් කියන නම මූලික වුණාට එතනින් එහාට ගිහින් අපේ යටතේ ප්‍රතිකාර ලැබපු අපේ සේවාවන් ගත්තු සතුන් උදාහරණයක් විදිහට පුංචි මී පැටවු ඉන්නවා, කබරයෝ, එතකොට මේ වනජීවී සතුන්, මුවෝ, මේ හැම සතෙකුටම අලි, මේ හැම ජීවිතයක්ම අපේ ආදර්ශ පාඨයක් වෙනවා. හැම ජීවිතයකම වටිනාකමක් තියෙනවා කියන එක. ඉතින් මේ හුස්ම ගන්න හැම ජීවිතයක් වෙනුවෙන්ම සතුන්ගෙනුත් එහාට ගිහින් පාසල් දරුවන් මිනිසුන් වෙනුවෙන් අපි පොත්පත් ලබා දීමේ වැඩසටහන්. එතකොට පාසල් වලට ඩෙස්ක් බංකු, එතනින් එහාට ගිහිල්ලා ඔය දුෂ්කර ගම්මානවල සිටින කොළඹට ඇවිල්ලා නැති අපි හොගාන පොකුණ කියලා වැඩසටහනක් කරා. ඒ කියන්නේ ඔයගොල්ලෝ සතුන්ට විතරක් නෙමෙයි මේක සීමා කරන්නේ. කිසිම නෑ. අපේ බව් කියන එක ලියාපදිංචි වෙලා තියෙන්නම සතුන් සහ මිනිසුන් වෙනුවෙන් සේවාව ලබා දෙන සංවිධානයක් විදිහට මූලිකම දේ විදිහට සත්ව සුපසාදනය සිද්ධ වෙනවා. එතනින් එහාට ගිහිල්ලත් මිනිස්සු වෙනුවෙන් අපි සාම්ප්‍රදායික වැඩසටහන් වලින් ඔබට ගිහිල්ලත් මම කලින් කිව්වා වගේ අර දුප්පත් පාසල් වල සිටින මේ කොළඹට ඇවිල්ලා නැති පුංචි පොඩ්ඩොත් එක්ක අපි කොළඹට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක විනෝද වෙලා ඒගොල්ලන්ට අවස්ථාවක් දුන්නා. එයාලගේ ජීවිතේ පළවෙනි වතාවට මේ කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය වගේ දේවල් බලන්න. ඊට පස්සේ පාසල් වලට ඩෙස්ක් බංකු ලබා දීමේ වැඩසටහන්, පුස්තකාලයක් ලබා දෙන්න පුළුවන් වුණා. මේ වගේ සේවාවන් ගොඩක් කරා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය පිරිසත් එක්ක. ඒ වගේම අපේ සේවාවන් ක්‍රියාත්මක වෙනවා. අපි අලුත් සංකල්ප ගෙනල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට බව් බණ්ඩිටු කියන සංකල්පය ගෙනාවා. ඒකදී අපි කරන්නේ මේ හෝටල් වල, ආපන ශාලාවල ඉතුරු වෙලා විසිකරන කෑම අපි බණ්ඩිටුක් කියලා ත්‍රිරෝධ රථයක් යොදවලා ඒ කෑම එකතු කරලා පාරවල් වල ඉන්න සතුන්ට බෙදා දීමේ වැඩසටහනක් සංකල්පයක් විදිහට අපි පටන් ගත්තා. එතකොට ඒක කන්ටිනියු කරන් යන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඒ අදහස අරන් මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට වෙනස්ම සංකල්පයක් තැන විසික් කරන ප්ලාස්ටික් බෝතල් අපි හැදුවා යන්ත්‍රයක්. මේකට දාන්න පුළුවන්. එතකොට යම් තාක් දුරට පරිසරය අපවිත්‍ර වෙන එකත් වැළැක්වෙනවා. අපි මේ ප්ලාස්ටික් බෝතල් ලබා දෙන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන වලට. මේක විශේෂත්වය තමයි මේ වීදිවල සිටින සතුන්ට මේ ආහාර ලැබෙනවා ඒක ප්ලාස්ටික් බෝතලයක් මේකට ඇතුළත් කරාම. එතනින් එහාට ගිහිල්ලා අපි ව්‍යාපෘතියක් ගෙනාවා, බව් දිලිසෙන කරපටි කියලා ව්‍යාපෘතියක්. ඒකෙදි කරන්නේ මේ ලුමිනස් බෙල්ට් එකක් වාහනවල ලයිට් එළියට මේක පැහැදිලිව පේනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ යම් තාක් දුරට රියානතුරු වලින් තුවාල සිද්ධ වෙන සතුන්ගේ තුවාල වීම අවම වීමක් මේ දිලිසෙන කරපටිය තුලින්. මොකද ගොඩක් සත්තු අර යාලට සුව පහසු නිසා රැට පාරවල් වල තමයි නිදාගන්නේ. මේ කරපටිය දාලා තියෙනකොට වෙන්නේ වාහනයක් ඈතින් එනකොට මේක දිලිසලා පේන නිසා රියදුරා අදුර ගන්නවා මෙතන සතෙක් ඉන්නවා කියන එක. ඊට පස්සේ අපි ගෙනාව ව්‍යාපෘතියක් මේ පසුගිය දවස්වල මේ රට ලොක්ඩවුන් කරලා තිබුණා කොරෝනා වසංගතය නිසා. එතකොට අපි ගෙනාවා මේ බව් ඔටෝ කෑම භාජන කියලා අපි විශේෂ අවසර පත්‍රයක් අරන් දවස් 3කට වතාවක් මේ සතුන්ට ආහාර ලබා දෙන්න යන්න. මොකද හෝටල්, ආපන ශාලා බොහොමයක් වැසුන නිසා ඒ වගේ යපුණ සතුන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ.
ඒ නිසා මේ ඔටෝ කෑම වාදනයේදී වෙන්නේ දවස් 3-4කට අවශ්‍ය බවුවන්ගේ කෑම වෙනම තියෙනවා. ඒවා ලෝඩ් කරලා තියන්න පුළුවන්. මේගොල්ලෝ කන්න අර ලෝඩ් කරලා තියෙන එකෙන් අඩු වෙනවා. ඉතින් දින දෙකකට වතාවක් වගේ අපි මේ කෑම ලෝඩ් කරලා යනවා විශේෂ අවසර පත්‍රයත් එක්ක පසුගිය මේ ලොක්ඩවුන් කරලා තිබ්බ කාලේ. ඒ වගේ විශේෂ සේවාවන් අපි ලබා දීලා තියෙනවා බොහොමයක්. මම හිතන්නේ මට ඒකට තව පොඩි දෙයක් එකතු කරන්න අපි සතුන්ට වගේම රටට අවශ්‍ය වෙලාවෙදී අපිට හුඟක් අපේ සංගමයක් විදියට ඇසෝසියේෂන් එකක් විදියට අපිට අවසරපත් ගන්න හැකියාවල් තියෙන හින්දා අපි මේ දැන් අර බෝම්බේ අවස්ථාවේදීම අපි හුඟක් වෙලාට මඩ කලපුවේ ගිහිල්ලා අපි හුඟක් දේවල් කරලා දුන්නා ළමයි පාස්කු ප්‍රහාරයේදී විශේෂයෙන් කටුව පිටියේදී අපි ඩිලන් සහ මම අපිට විශේෂ අවසර පත්‍ර හම්බුණා. ඉතින් පාස්කු ප්‍රහාරයේ දවසේට පහුවෙනිදා ඉඳන් දිගටම අපි මේ අධිනීති කාලය තුළ උදේ හවස මේ ගමුව කොළඹ ඔවුන්ට ආහාර ලබා දීම, ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කිරීම වගේ විවිධ කාර්යයන් සිද්ධ කරා. විශේෂයෙන් ඩිලන්ගේ වාහනේ, පෞද්ගලික වාහනේ ලොකු කැපකිරීමක් කරා. ඒ වගේම තමයි පසුගිය කොරෝනා කාලෙත් අපේ දායකත්වයේ උපරිමයෙන්ම සතුන්ට සහ මිනිසුන්ට, මොකද අපි මිනිසුන්ටත් ආහාර පාර්සල් ලබා දුන්නා. දිනකට සතුන්ට ආහාර ලබා දෙනවා වගේම කෑම පාර්සල් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස ඒවා හදලා දුන්නා. අපි ඒවා එකතු කරගෙන ඒවත් ලබා දීමේ වැඩසටහන් කරා. මේ වගේ සතුන්ට, මිනිසුන්ට, දරුවන්ට මේ හැම කෙනෙක්ටම අපි පුළුවන් උපරිමයෙන්ම අපේ සේවාව ලබා දීලා තියෙනවා. අපේ පසුගිය දේවල් බලන ඕන කෙනෙක්ට ඒ දේවල් දැක ගන්න අවස්ථාව තියෙනවා. පාරින්න බලන්නට කෑම දෙනවා. සත්ත්ව ගහණය වැඩි වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. ජල බීතිකාව වගේ. මොකද්ද විසඳුම? ඇත්තටම මේ අපි කෑම දුන්නා හෝ නොදුන්නා කියලා ඒ ගහණය පාලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද කෑම දෙන එකකින් නෙමෙයිනේ ගහණය පාලනය වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ යම්කිසි ප්‍රජනන ක්‍රියාවලියක් තියෙනවා. ඒකෙන් තමයි ඇත්තටම ගහණය පාලනය වෙන්නේ. එතකොට අපි කෑම දුන්නත් නොදුන්නත් ඒගොල්ලෝ ඒ ගහණය ඒ විදිහට පවත්වාගෙන යන එක අපිට නවත්තන්න බෑ. ඉතින් අර කන්න නොදී කියලා සත්තු මරනවට වඩා අපි අපි යෝජනා කරන මානුෂීය විදිහට ඒගොල්ලන්ගේ අපි වඳ සත්කම් කරලා එතකොට ඒ වගේ දේවල් වලින් ගහණය පාලනය කරගන්නවා ඇරෙන්න. ඒ කියන්නේ කෑම නොදී ගහණය පාලනය කරගන්නවා කියන එක ඔප්ෂන් එකක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ සතුන්ට ආදරය කරන්නත් තියෙනවා. අනිත් පැත්තට කියනවා වඳ කරන්නත් ඕන කියලා. මොකද්ද මේ දෙක? ඒක මෙහෙමයි. ඒක දැන් අපි දන්නවා සුනක මවක් පැටව බිහි කරන කාලය බොහොම අඩු කාලයක් තියෙන. ඒගොල්ලෝ වසරකට අවස්ථා දෙකකදී පමණ පැටව බිහි කරනවා. එකපාරකට පැටව අවම 5ක් 6ක් අතර ප්‍රමාණයක් බිහි කරනවා. ඉතින් අපි උදාහරණයකට ගමු වසරකට එකපාරක් හරි මෙයාලා පැටව බිහි කරනවා කියලා. එක මවක් පැටව 5 දෙනෙක් බිහි කරාම ඒ පැටවුන්ගෙත් ගැහණු පැටව 3 දෙනෙක්වත් හිටියාම මේගොල්ලන්ගෙනුත් තව වෙටව බිහි වෙනවා. මේක ඇත්තටම මේක මිනිස්සු මැදිහත් වෙලා පාලනය කරන්න ඕන තත්ත්වයක්. එතකොට මේකට යම්කිසි වෙලාවක මේක සමාජීය ගැටලුවක් වුණාම ඔය ඔබ කලින් සඳහන් කරා වගේ ජල බීතිකාව වගේ මේ රෝග ව්‍යාප්ත වෙලා මේක සමාජීය ගැටලුවක් වශයෙන් ව්‍යාප්ත වුණාම රජයකට ගන්න සිදුවන ක්‍රියාමාර්ගය තමයි මිනිසුන්ගේ බලපෑම මත මේ සතුන්ව සමූල ඝාතනය කරන එක. ඉතින් අපි කලින් එහෙම අවස්ථා තිබිලත් තියෙනවා. එතකොට අපිට ඔප්ෂන් දෙකයි, විසඳුම් දෙකයි තියෙන්නේ. එකක් මේ සතුන් සමූල ඝාතනය කරන්න ඉඩ දෙනවා. එහෙම නැතිනම් වන්දයා කරන සත්කම් මගින් මේ සතුන්ගේ ගහණය පාලනය කරලා සමාජ ගැටලුවක් දක්වා දුරදිග යන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්නය නතර කරගන්නවා. ඒ කියන්නේ අවම හානිය හොඳයි කියන එකද ඔයගොල්ලෝ කියන්නේ? ඇත්තට මේක මේ අවම හානියක් කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඒකේ ලොකු වාසි ටිකක් තියෙනවා. හේතුව තමයි ඔයාලට Google කරලා බැලුවොත් එහෙම සතෙක් වන්දය කරන එකේ වාසි මොනවද කියලා ඔයාලට ලොකු ලිස්ට් එකක් එනවා. ඒකෙන් මම සමහර දේවල් පොඩ්ඩක් නිකන් කෙටියෙන් කියන්න එක දැනගන්න. ඒගොල්ලෝ කියන්නේ දැන් අපි හිතමුකෝ ගෙදරක ඉන්න සතෙක් කියලා නිකන් උදාහරණයක් ගමුකෝ පාරිසතේ පැත්තකින් තියලා ගෙදරක ඉන්න සතෙක් ගමුකෝ. එතකොට ඒ ගෙවල් වල ඉන්න සත්තුන්ට අර සැත්කම් කරන්න බයට ඒගොල්ලෝ කරන්නේ පැටව හම්බෙන්නේ නැති වෙන්නේ ඉන්ජෙක්ෂන් එක කියලා විදිනවා. ඒ කියන්නේ බහුතර සමාජයේ තියෙන වචනේම මම කියන්නේ පැටව හම්බෙන්නේ නැති වෙන්න කියලා ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. ඒකෙන් වෙන්නේ ඒගොල්ලෝ ටික කාලයක් යනකොට මේ ඒගොල්ලන්ගේ තියෙන ගැප් ගෙල නරක් වෙලා සවුත් වෙලා මොකද ඒ ඇතුලේ තියෙන හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ඒක අන්තිමට මාරාන්තික තත්ත්වයක් බවට වෙනකම් පත් වෙනවා. ඉතින් ඒ වගේ අතුරු ආබාධ නැති සහ මේගොල්ලන්ගේ චර්යා රටාවල් හැම දෙයක් අතින්ම එතකොට මේගොල්ලෝ එක තැනකට වෙලා ඒගොල්ලන්ගේ ඒ තෝරාගත්තු කලාපයේ ඉතාමත් හොඳින් සතුටින් ඒගොල්ලෝ හරි ලස්සනට හිටියටත් වඩා හොඳට සමහරක් වෙලාවට
මේ ඒක ඉන්නවා. ඒ කියන්නේ අතර මේකේ හිම අහිතකර තත්ත්වයක් නැහැ කියන එක ඒ දේවල් හරියට ස්ටඩි කරන කෙනෙක්ට පැහැදිලිව දකින්න පුළුවන්. මම හිතන්නේ මටත් ඕන පොඩි දෙයක් එකතු කරන්න පුළුවන්. දැන් සාමාන්‍යව සිම්පල් අපිට දෙයක් ඕන කෙනෙක් තේරෙන්න කිව්වොත් ඇවිල්ලා දැන් මිනිස්සුන්ට ඇවිල්ලා උපත් පාලන ක්‍රමයක් තියෙනවා. මිනිස්සු විදියට අපිට උපත් පාලන ක්‍රමයක් තියෙනවා. අපේ වර්ගය බෝ වෙන ප්‍රමාණය වැඩි නම් ඒකට උපත් පාලන ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමය අනුගමනය කරනවා. එතනට අපි ඇවිල්ලා ඉවරයි. ඉතින් සත්තු කියන කට්ටියට උපත් පාලන ක්‍රමයක් නැහැ. කියන ශිෂ්ටාචාරය විසින් අතරමං කරපු සතෙක් විදිහට තමයි දකින්නේ. මොකද ඒගොල්ලෝ මිනිස්සුන්ව විශ්වාස කරලා මිනිස්සු ළඟට එනවා. ඊට පස්සේ මිනිස්සු මේගොල්ලන්ව මේ ශිෂ්ටාචාරය දිගටම පවත්වාගෙන ඇවිල්ලා මැදදී අතරමං කරලා දාන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. දැන් අනිත් සතුන්ව ගහණය පාලනය කරන්න ඒ සතුන්ට විලෝපිකයන් ඉන්නවා. උදාහරණයක් විදිහට මොනරු වැඩි වෙනවා නම් අපිට නරි ඉන්නවා. ඒ මොනරු බිත්තර කාලා ඒක සබාදහමෙන්ම පාලනය කරන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මේ බව්ව කියන එක්කෙනා මිනිස්සුත් එක්ක ඉන්න තත්ත්වයකදී ඒගොල්ලන්ව විලෝපිකයන් නැති වෙලා මේ ගොල්ලන්ගේ ගහණය දිගින් දිගටම වැඩි වෙනවා. එතකොට මිනිස්සු විදිහට අපිට මැදිහත් වීමක් කරන්න වෙනවා. මේක සමාජීය ගැටලුවක් දක්වා දුරදිග නොයන්න මේ සතුන්ගේ ජීවත් වීමේ අයිතියත් තහවුරු කරන්න වන්දනා කරන සත්කම් කරන්න. දැන් ඔයගොල්ලෝ NGO එකක් විදිහට ඔයගොල්ලෝ කිව්වා සල්ලි හම්බ වෙනවා කියලා. ඔයගොල්ලෝ හරියටම මේ සල්ලි මේ මුදල් සත්තු වෙනුවෙන් පාවිච්චි කරනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්න පුළුවන්. මොකද්ද මේකට වෙන්නේ? ඔබ අහන්නේ අපේ විනිවිදභාවය පිළිබඳව. ඒ නිසා තමයි අපි සංවිධානයක් විදිහට ලියාපදිංචි වෙන්නේ. ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කළ සත්ව සුබසාධන සංවිධානයක් තමයි බව්බව් කියන්නේ. එතකොට අපේ සියලුම ගිණුම් වාර්තා විගණනය වෙනවා, පරීක්ෂා වෙනවා. අපිට ලැබෙන සෑම මුදලක්ම ඒවා වියදම් කරේ මොකටද? මේ සෑම වාර්තාවක්ම අපි ළඟ සටහන් වෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් ඒ දේවල් පරීක්ෂා කරන්න ඒකට අපේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. අපේ ලේකම් තුමා හරහා ඕනම කෙනෙක්ට අපේ ගිණුම් වාර්තා පරීක්ෂා කරන්න ඒවා ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේදයක් තමයි අපි මුදල් ලබා දෙන පිරිසට ලබා දෙන විශ්වාසය. අනිත් දේ තමයි මේ වසර ගණනාවක් මේ විදිහට අපිට මිනිස්සුන්ගේ උදව්වෙන් මේ දේවල් කරගෙන යන්න බෑ. විනිවිද භාවයකින් තොරව අපේ වැඩ කටයුතු සිද්ධ වුණා නම්. අතුරු ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ තාම තරුණ කට්ටිය. මේ කාලේදී තරුණ කට්ටියට ගොඩ ඩ්‍රීම්ස් තියෙනවා. ඒක අචීව් කරගන්න දඟලනවා. ඒ මේ ඔයගොල්ලෝ සතුත් එක්කම විතරක් ඔයගොල්ලෝ ඩ්‍රීම්ස් අචීව් කරගන්න. ඩ්‍රීම් ගැන කතා කරොත් අපේ එක එක අයට තියෙන ඩ්‍රීම්ස් වෙනස් වෙනවා. අපේ ලොකු ඩ්‍රීම් එකක් තමයි මේ අබේ භූමියක මේ මිනිස්සු ආහාරයක් විදිහට තෝරගෙන ඉන්න සත්තු, විශේෂයෙන් පුංචි ඌරු පැටව්, හරක් පැටව්, එළුවෝ මේ වගේ සත්තු නිදහසේ කාලය ගත කරන්න, පුංචි ළමයිට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරලා කාලය ගත කරන්න පුළුවන් අබේ භූමියක්, ආබාධිත සතුන් රැකබලා ගන්න තැනක්. මේක තමයි අපේ ඩ්‍රීම් එක වෙන්නේ. මම හිතනවා බුද්ධිකගේ ඩිලන්ගේ ඩ්‍රීම් එකත් ඒ හා සමාන නිසා තමයි අපි එකතු වෙන්නේ. ඉතින් එක එක අයට තියෙන ඩ්‍රීම්ස් වෙනස්. එතනින් එහාට ගිහිල්ලා අපිත් විනෝද වෙනවා, අපිත් ගමන් යනවා, සින්දු කියනවා. මේ දේවල් අපේ ජීවිතෙත් තියෙනවා. නමුත් අපි ඩ්‍රීම් එකක් විදිහට, අපි විනෝදාංශයක් විදිහට අපි කාලේ වැඩි වශයෙන් කැප කරලා තියෙනවා මේ සතුන් එක්ක ගනුදෙනු කරන්න. ඒ වගේ අබේ භූමියක් හදන එක තමයි අපේ ඩ්‍රීම් එක වෙන්නේ. ඒකේ පළවෙනි පියවර අපි මේ වෙනකොටත් තියලා අවසන් අපිට සුදුසු ඉඩමක් හම්බෙලා තියෙනවා. ඒකේ ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙනවා. නොබෝ දිනකින්ම පළවෙනි අදියර විදිහට ආබාධිත සතුන්ව රැක බලා ගන්න මධ්‍යස්ථානය විවෘත කරන්න අපිට පුළුවන් වෙයි. ඔයාලට වැඩිපුර මේ සත්තු ගැන ලැබෙන්නේ මොන වගේ පරිමිතද? ඇත්තටම මේ පණිවිඩ කියලා ගත්තොත් එහෙම මුලින්ම අපි වැඩියෙන්ම හම්බෙන්නේ මහා මාර්ගයේ සිද්ධ වෙන සතුන්ට අනතුරු වලින් ඒගොල්ලෝන්ගේ අතපය කැඩෙන ඒවා, තුවාල වෙන ඒවා තමයි වැඩි වශයෙන්ම හම්බෙන්නේ. මොකද අර එහෙම එකක් තමයි හැදිලා තියෙන්නේ. අර එහෙම සතෙක් දැක්කයන් පස්සේ ටක් ගාලා අපට අර කියලා මෙයාව ගන්න පුළුවන්ද? ඒ වගේ පණිවිඩ තමයි ඇත්තටම ගොඩක්ම හම්බෙන්නේ. ඊට අමතරව ඇත්තටම මිනිස්සු විසින් සතුන්ට කරන හිංසා පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේ පණිවිඩ හම්බෙනවා අපට. විශේෂයෙන්ම හක්කපටස් වගේ දේවල්, කැලේ ඉන්න ඌරන්ට ඌරු දඩයම් කරන්න හරිල්ල වගේ තියෙන ඒවා බව්ව ආහාරයට ගන්නවා සමහරක් වෙලාවට. ඒ වෙලාවට ඒ කියන්නේ ඒ තත්ත්ව හරීම ඒ කියන්නේ බලන් ඉන්නවත් අමාරු තත්ත්වයක්. ඒක මුළු මූණම තුවාල වෙනවා. බොහොමයක් මරණයටපත් වෙනවා. බොහොම සුළු ප්‍රමාණයක් කැපකිරීමක් කරලා සුළු ප්‍රමාණයක් බේර ගන්නවා. ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් අපට හම්බ වෙනවා. පිළිකා රෝග තත්ත්ව, පිළිකා තියෙන සතුන් හම්බ වෙනවා, තුවාල තියෙන. ඊට පස්සේ
අපි කියන කටුව කන ලෙඩේ කියලා ව්‍යවහාර කියන්නේ කටුව කන කියන රෑෂ් කියන සමේ තියෙන ආසාත්මිකතා රෑෂ් වගේ දේවල් ඒ වගේ පණිවිඩ ලැබෙනවා පිළිකා රෝගී තත්ත්වයන් රියානුතුරු වලට මුහුණ දීපුවා සත්ත්ව හිංසනය ගැන පණිවිඩ මේ වගේ දේවල් තමයි පොදුවේ ලැබෙන්නේ මීට පරස්පර සමහර වෙනස් විදිහේ සිද්ධීන් ගැනත් පණිවිඩ ලැබෙනවා ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඔය මම කලින් සඳහන් කරපු ආකාරයේ සිද්ධීන් ගැන තමයි ඔයගොල්ලෝ ඉදිරි සැලසුම් මොනවද ඔයගොල්ලෝ කරන්න හිතාගෙන ඉන්නේ? මිනිස්සුන්ට මොනවද දෙන්න තියෙන පණිවිඩ ඔයගොල්ලෝ? ඇත්තටම අපිට මේ ඉදිරි සැලසුම් අපිට තව හොඳට කරගන්න පුළුවන් මේ ලංකාවේ සත්ත්ව සුබසාධන පනත කියන එක සම්මත කරගන්න ඕනේ. දැන්ට පනතක් තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒක සම්මත වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාලයක් තිස්සේ පැති මාරු වෙවි සම්මත වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකට ප්‍රධාන හේතුව අපිට සම්මත කරගන්න ඕනේ. දැන්ට තියෙන නීති හරි ලිහිල් නීති තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මම දැන් ගියහනුත් දන්නවා බුද්ධිකත් දන්නවා අපිට එනවා ඕගොල්ලන් හිතන්නේ නැති විදිහේ පණිවිඩ එනවා. ඒ කියන්නේ සතුන්ව ලිංගිකව පාවිච්චි කරනවා කියලා සමහරවිට අපිට පණිවිඩ ඇවිල්ලා තියෙනවා. අපි ඒවට ගිහිල්ලා තියෙනවා. සතුන්ට වෙඩි තියනවා කියලා වෙඩි තියලා මරලා දාලා තියෙනවා කියලා අපිට පිටින් ගිනි තියලා මරන අවස්ථා තියෙනවා. මේ හැම දෙයකදීම අපි වැරදිකාරයන්ව නීතියට ඉදිරිපත් කරාම නීතිමය පරිසරය සිදුරු සහිත පරිසරයක් තියෙන්නේ මේගොල්ලන්ට බේරිලා යන්න තියෙන අවස්ථාව ඉඩකඩ වැඩි පුංචි දඩ මුදලක් රුපියල් 100ක් වගේ කියන්නේ අපි සුද්දගේ කාලේ පනවපු දඩ මුදලක් කියලා කියන්නේ එහෙම රුපියල් 100ක් වගේ කියන එක අද කාලේ මිනිස්සුන්ට දැනෙන්නවත් නැති මුදලක්. ඔබ කියන්නේ මොන වැරද්ද කරා රුපියල් 100යි දඩේ. සත්ත්ව හිංසනය සම්බන්ධව මේ ගෘහාශ්‍රිත සතුන්ට විශේෂයෙන් මේ සුනකයන්ට පූසන්ට මේ වගේ ගෘහාශ්‍රිත සතුන්ට යම්කිසි හිංසනයක් අපි පහුගිය කාලේ දැක්ක අපේ චාලි වගේ සත්තු පණ පිටින් ගිනි තියලා මරනවා ඒ වගේ අයට තියෙන නීතිමය පරිසරය වෙන්නේ පුංචි දඩ මුදලක් සහ අඩු කාලීන සිර දඩුවමක්. ඉතින් නව පනතින් ඉදිරිපත් කරලා තියෙන එක මේ නීතිමය පරිසරය ඉතාමත් දැඩි දඩුවම් සහ දීර්ඝ කාලීන සිර දඩුවම් තියෙන්නේ. ඒ පනත සම්මත කරගත්තොත් අපි හිතනවා මේ නීතියෙන් හරි යම්කිසි බයකට මිනිස්සු මේ සතුන්ට හිංසා කරන දේවල් වල අඩුවීමක් දක්නට ලැබේ කියලා. එතකොට අපේ මැදිහත් වීමත් මීට වඩා සක්‍රියව ලබා දෙන්න පුළුවන්. අර මේ තියෙන තත්ත්වයක් උඩ අපි වෙන මහන්සිය හරියට අර ගගට ඉනි කැපුවා වගේ මහන්සියක් වෙන්නේ. අපි කොච්චර මහන්සි වෙලත් එහෙට දුවලා මෙහෙට දුවලා පොලිසි ගානේ රස්තියාදු වෙලා අවසාන ප්‍රතිඵලය රුපියල් 100ක් වගේ ගෙවලේ මිනිස්සයා යනවා නම් අපේ මහන්සියත් අපිට යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි කලින් කතා කරලා ඩ්‍රීම්ස් ගැන සමා වෙන්න මට ඒක කියන්න අමතකුණා. මේ අපේ ලොකු ඩ්‍රීම් එකක් තමයි සත්ත්ව සුබසාධන පනතත් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න බව් සත්ත්ව සුබසාධන සංවිධානයක් වශයෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන එක. මේ වෙනකොටත් විශාල පිරිසක් අපිට කලින් මේ ශේෂ්ත්‍රී හිටිය අයත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම සහ මේ සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන්ටත් මේ වෙනුවෙන් මහන්සි වෙන තමා වෙනුවෙන් හඩක් නගන්න බැරි සතුන්ගේ හඩ වෙන පිරිසට අපි මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. මිනිස්සුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි සත්ත්ව සුබසාධනය කියන එක මේ සංවිධානගත වෙලා මිනිස්සුන්ගෙන් උදව් ලබාගෙනම කරන්න අවශ්‍ය නැහැ. Tamanට අපි පටන් ගත්තෙත් එහෙමයි. අපි මුලින්ම අපි උදව් කරා ඊට පස්සේ ඒවා දැකලා තමයි අපිට උදව් කරන පිරිස එකතු වුනේ. ඒ නිසා ඕගොල්ලන්ට යන පාරේදී පුංචි බව්වෙක් බලු පැටියෙක් බූසෙක් හරි දකින්නවනම් කඩේකින් බනිස් ගෙඩියක් හරි බිස්කට් පැකට් එකක් හරි අරන් දෙන්න පුළුවන්. එතනක් තියෙන්නේ සත්ත්ව සුබසාධනියමයි මේ දේවල් කරන්න. මොකද මේ සතුන්ට තමා වෙනුවෙන් පෙනී සිටින්න බෑ. ඕගොල්ලෝ තමයි එයාලගේ හඬ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මොනවා හරි අසාධාරණයක් වෙනවා නම් තමන්ගේ දරුවෙක්ට අසාධාරණයක් වෙනවා වගේ අපි ශ්‍රේෂ්ඨ ජාතියක් අපි දන්නවා මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා. ජාතියක ශ්‍රේෂ්ඨත්වයේ මැනිය හැකි සාධකය වන්නේ ඒ ජාතිය සතුන්ට සලකන ආකාරයෙන් කියන එක. ඉතින් අපි ඉතාමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන අවිහිංසාවාදී දහමක් මූලික වෙච්ච පරිසරයක හැදුණු වැඩුණු ජාතියක්. ඒ නිසා අපි දන්නවා අපේ මුතුන් මිත්‍රව පවා තමන්ගේ මුල් බත්පතින් පළවෙනි බත්කට සතුන්ට වෙන් කරපු ජාතියක්. එහෙම මිනිස්සු පිරිසක් වෙලා මේ අද කාලේ අපිට අහන්න ලැබෙන දිනපතා එන පණිවිඩ ගැන කියන්න කනගාටුයි. ගොඩක් අසාධාරණකම් සිද්ධ වෙනවා මේ අහිංසක සතුන්ට. පුළුවන් තරම් මිනිස්සු වෙනුවට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි සතුන්ට ආදරය කරන්න, ඒගොල්ලන්ට පිහිට වෙන්න. අපුල් සංවිධානයක් විදිහට අපි
උපරිම දායකත්වය ලබා දෙනවා. චෝදනා එන්න පුළුවන් අපේ පණිවිඩ බලන්නේ රෙස්පොන්ඩ් කරන්නේ නැහැ කියලා. අපිත් කැමති හැම පණිවිඩයකටම පිළිතුරු දෙන්න පුළුවන් නම්, නමුත් කලින් සඳහන් කරා වගේ අපිට තියෙන මූල්‍යමය தත්ත්වය ඉඩකඩ මේ දේවල් බලපානවා. අපිට සතෙක්ව මුදව ගන්න අපේ පුළුවන් උපරිම අපි දායකත්වය අපි ලබා දෙනවා. ඔබේ දායකත්වයත් ඔබ ලබා දෙන්න. අවසාන වශයෙන් ඔයගොල්ලන් ගමන ගැන තෘප්තිමත්ද? අනිවාර්යෙන් අපි අපේ ආරම්භය ගැන බලනකොට අද අපි ඉන්න තත්ත්වය අපි හිතනවටත් වඩා අපි තෘප්තිමත්. ඉතාමත් විශාල වැඩ කොටසක් සමහර වෙලාවට අපි කරපු වැඩ අපි විවේක කාලයේදී අපි ආපස්සට හැරිලා බලනකොට අපිටවත් හිතා ගන්න බැරි විදිහේ වැඩ කොටසක් අපි කරලා තියෙනවා. ඒ ගැන හදවතින්ම තෘප්තිමත්. ඒක සංවිධානයක් විදිහට මට තනියෙන් කරන්න පුළුවන් වුණ දෙයක් නෙමෙයි. බුද්ධික ඩිලන් වගේ විශේෂයෙන් අපි නම් වශයෙන් කිව්වොත් පුංචි පිරිසක් තමයි එකතු වෙලා මේ ලොකු වැඩ කොටසක් කරන්න. උදාහරණයක් විදිහට අපේ අව්‍යක් කළා, එතකොට සචින්තනා, කසුන් මේ වගේ නම් වශයෙන් කියන්න ගියොත් එක්කෙනෙක් දෙන්නෙක් මිස් වෙන්න පුළුවන්. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. සමීර විශාල කාර්යභාරයක් කරනවා අපේ සංවිධානයේ. ඉතින් මේ හැමෝගෙම මහන්සිය, දායකත්වය, සත්ත්ව රෝහල් වලින් ලැබෙන දායකත්වය, මේ අපිට උදව් කරන මිනිස්සුන්ගෙන් ලැබෙන දායකත්වය, මේ හැම කෙනාගේම ශක්තිය එකතු වෙලා තමයි බව් කියන එක මේ වැඩ කොටස මේ වෙනකන් කරලා තියෙන්නේ. අපි ඉතාමත් තෘප්තිමත් අපි මේ වෙනකන් කරලා තියෙන වැඩ කොටස ගැන. ඉදිරියේදීත් මීටත් වඩා වැඩි වැඩ කොටසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපිට සහයෝගය දෙන අපිත් එක්ක ඉන්න සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඔය වගේ අපේ තෘප්තිමත් භාවය ගැන ඇහුවම අපි හුඟක් තෘප්තිමත් වෙනවා. ඒ වගේම මොකද අපි සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එකෙන් තමයි මේ කාර්යභාරය හුඟක් දුර කරගෙන යන්නේ අපි. එතකොට අපි ඒ කරන ප්‍රොජෙක්ට්ස් ඔක්කොම අපි Facebook එකට අප්ලෝඩ් කරනවා, අපේ සෝෂල් මීඩියා වලට දානවා. කන්න දෙන ඒවා, කන්න උයන ඒවා, හම්බෙන සල්ලි හැම ප්‍රෝග්‍රෑම් එකම දානවා. සමහරු හිතන්න පුළුවන් ඇයි මේ සෝෂල් මීඩියා දාන්නේ, ඔය සෝෂල් මීඩියා පෙන්වන්න නැතුව කරන්න පුළුවන් එහෙම කියලා. ඉතින් ඇත්තටම අපේ මේ ප්ලැට්ෆෝම් එකේ තියෙන සෝෂල් මීඩියා අපි ඕවා අප්ලෝඩ් කරන්න තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. අනිත් එක ඒ වගේම අපි කරන ප්‍රොජෙක්ට්ස් දැකලා අලුතෙන් මල්ලිලා නංගිලා අලුතෙන් කට්ටිය ප්‍රෝග්‍රෑම්ස් පටන් ගෙන තියෙනවා. හුඟක් ප්‍රෝග්‍රෑම්ස් බව් එකේ ඒ ප්‍රොජෙක්ට්ස් දැකලා අපි දාන ෆොටෝස් අප්ඩේට්ස් දැකලා අපිට පර්සනල් මැසේජ් වල තියෙනවා අයියේ ඔයගොල්ලන් ගියාන අයියලා ඔයගොල්ලන් කරන ප්‍රෝග්‍රෑම්ස් දැකලා අපිත් පටන් ගත්තා. අපිත් මෙහෙම කරනවා, මෙහෙ ශාඛාවක් කරනවා, මෙහෙ නුවර පටන් ගත්තා එහෙම කියලා අපිට එවනවා. ඉතින් අපිට ඒ වගේ අපිට ඒ ලංකා පුරා අපේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකෙන් අප්ඩේට් වෙච්ච කට්ටිය කෝල් කරලා කිව්වම මැසේජ් කරාම අපිත් මේ වගේ දේවල් පටන් ගත්තා කිව්වම අපි හුඟක් තෘප්තිමත් වෙනවා ඒ දෙයට. ඉතින් මං කියන්නේ කවුරු හරි බල්ලෙක්ට පූසෙට්ට එක බිස්කට් එකක් දීලා හරි සෝෂල් මීඩියා දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. සතෙක්ට කැම වේලක් දීලා එක ෆොටෝ එකක් හරි අප්ලෝඩ් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ පෞද්ගලික මතයක්. මොකද ඔයා දාන්නේ එක ෆොටෝ එක සමහර විට තව කට්ටිය දැකලා ඉවරලා ඒක කන්ටිනියු කරගෙන යනවා ඒ දේ ආදර්ශයට. මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. ඒක හොඳ මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. මොකද අපේ ප්‍රෝග්‍රෑම්ස් උත් ඒ වගේ ගත්ත කට්ටිය ඉන්න හුඟක් ඉන්නවා එහෙම. හරි. අපි ආයි කතා කරමු. හම්බෙලා. Thank you.